right අපි එතකොට number system පාඩමේ conversions ටික කතා බහ කරලා ඉවර කරා. ඊට පස්සේ bitwise operations ටිකත් කතා කරලා ඉවර කරා. අද අපි කතා කරන්න හදන්නේ විභාගයට එන කොටස් ටික. ඒ කියන්නේ මේ කොටසට අපි කියනවා සංඛ්‍යාවක ලකුණුවත් නිරූපණය කියලා. කියන්නේ මෙච්චර වෙලා අපි කතා කරේ number system පාඩමට අදාළව මේ ධන සංඛ්‍යා එක්ක වැඩ කරන එකනේ. මෙතනින් එහාට අපි කතා කරන්නේ ධන සහ ඍණ සංඛ්‍යා කියන දෙකම නිරූපණය කරගන්න ගියාම කොහොමද ඒක අපි නිරූපණය කරන්න කියන එක. right? එතකොට මේක අරගත්තම මේකේ ක්‍රමවේද තුනක් තියෙනවා. right? සාමාන්‍යයෙන් අපි ලකුණුවත් ක්‍රමය නැත්නම් අපි කියනවා sign එක සහිත numbers, sign numbers represent කරන්නේ සාමාන්‍යයෙන් bit 8ක් පාවිච්චි කරලා. ඒක සාමාන්‍යයෙන් සම්මතයක් bit 8 නිරූපණයක් විදිහට. නමුත් නීතියක් නැහැ bit 8කින්ම මේක නිරූපණය කළ යුතුයි කියලා. හැබැයි අපි අපේ විභාගෙදී 90%කට එහා පැත්තේ අපිට ඇවිල්ලා තියෙන ගණන් වල representation එක යන්නේ bit 8කින්. right? එතකොට අද අපි බලනවා කොහොමද මේ ධන සංඛ්‍යා සහ ඍණ සංඛ්‍යා නිරූපණය කිරීම සිද්ධ කරගන්න කියලා. ඔයගලන්ගේ ටියුට් එකේ පොඩ්ඩක් ගිහින් බලන්න මෙන්න මෙතනට අදාළව මම ටියුට් එක අරගන්නම්. right ටියුට් එක අවසානයේම තියෙන මෙන්න මේ කොටස ගැන තමයි අපි මේ කතා කරන්නේ. ලකුණුවත් සංඛ්‍යා නිරූපණය. right එතකොට මෙතනදී සාමාන්‍යයෙන් අපි මේ සංඛ්‍යාවක සාමාන්‍ය සංඛ්‍යාවක් අරගත්තම ඕනම සංඛ්‍යාවක් අරගත්තම ඒ ඕනම සංඛ්‍යාවක තියෙන වැඩි මාගයේ තියෙන තැන සහ අඩු මාගයේ තියෙන තැන අපි ලස්සන නම් දෙකකින් හඳුන්වනවා. උදාහරණයක් විදිහට අපි අරගත්තොත් 127.25 කියන අගය අපි මේක හඳුන්වනවා මේ දකුණු අත පැත්තේ කෙළවරේම තියෙන ශුන්‍ය නොවන අගය. වම් අත පැත්තේ කෙළවරේම තියෙන ශුන්‍ය නොවන අගය අපි අරගන්නවා වැඩිම වෙසෙසි බිටුව කියලා. වැඩිම වෙසෙසි අංකය. ඇත්තටම බිටුව කියන එක එන්නේ දෙකේ පාදයේ දේවල් වලට කතා කරන්න යනකොට විතරයි. දකුණු අත පැත්තේ කෙළවරේ දශම තිතට පස්සේ දකුණු අත පැත්තේ කෙළවරේ ශුන්‍ය නොවන පළවෙනි අගය අපි අරගන්නවා අඩුම වෙසෙසි අංකය කියලා. right? ඔක සාමාන්‍ය අංකයකට අදාළව. මේක පූර්ණ සංඛ්‍යා පැත්තට ගියාම right? උදාහරණයක් විදිහට අපි 476 කියන සංඛ්‍යාව අරගත්තොත් එතනත් වම් අත පැත්තේ කෙළවරේ බිඳුව නොවන අගය තමයි වැඩිම වෙසෙසි අංකය වෙන්නේ. හැබැයි අඩුම වෙසෙසි අංකය මෙතනදී දකුණු අත පැත්තේ කෙළවරේම පිහිටන අංකය වෙනවා. ඒක බිඳුව උනත් නොඋනත් සැලකීමට භාජනය වෙනවා. right? අපි උදාහරණයක් විදිහට 560 කියලා අරගත්තොත් 560 කියන කෙනාගේ වැඩිම වෙසෙසි අංකය වෙන්නේ 5, අඩුම වෙසෙසි අංකය වෙන්නේ 0. right? ඒ දශම රහිත සංඛ්‍යාවල. දැන් මෙතනදී අපි මේ ලකුණුවත් නිරූපණය කියන එක සිදු කරගන්නකොට අපි කතා කරන්නේ දශම රහිත සංඛ්‍යා ගැන.
right එතකොට දශම රහිත සංඛ්‍යා ගැන කතා කරනකොට අපි මේ වැඩිම වෙසෙසි අංකය සහ අඩුම වෙසෙසි අංකය කියන එක ගැන කතා බහ කරනවා ඒ වගේම දැන් නම්බර් සිස්ටම් ලෙසන් එකේදී මේ ලකුණුවත් නිරූපණය කියන එක අපි පාවිච්චි කරන්නේම බයිනරි නම්බර්ස් වලට. ඒක නිසා බයිනරි නම්බර් එකක අපි අරගත්තොත් දැන් මේ ඔක්කොම 10 පාදයේ සංඛ්‍යා කියලා සැලකුවොත් අපි බයිනරි නම්බර් එකක අඩුම වෙසෙසි සංඛ්‍යාංකය සහ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකයට තියෙන නම් දෙක මේ අංකය කියන වචනේ බිටුව කියන වචනේ මොකද ප්‍රතිස්ථාපනය වෙනවා රීප්ලේස් වෙනවා රයිට් එතකොට ද්විමයාගයක් ගත්තොත් උදාහරණයක් විදිහට මම මේ කියන ද්විමයාගය අරගත්තොත් රයිට් මම ඉස්සරහට බිඳුවකුත් එක්ක අරගන්නම්කෝ එතකොට වැඩි තවත් ලේසි වෙන විදිහට එතකොට මෙන්න මෙයාට තමයි අපි වැඩිම වෙසෙසි බිටුව කියලා කියන්නේ මෙයාට තමයි අපි අඩුම වෙසෙසි බිටුව කියලා කියන්නේ. right ඉංග්‍රීසියෙන් අපි කියනවා most significant bit කියලා. මෙයාට අපි කියනවා least significant bit කියලා. right ඔය විදිහට මෙයාට අපි MSB කියලාත් කියනවා. මෙයාට අපි LSB කියලාත් කියනවා. ඒක එහෙම කොටු කරන්නේ නැතුව අපි වරහන් විතර දාමු නේද? දැන් මේ වචන දෙක ගැන මම කියන්න හේතුුනේ මොකද මේ ලකුණුවත් ගැන කතා කරනකොට අපිට මේ වැඩිම වෙසෙසි බිටුව කියන එක ගැන කතා කරන්න වෙන නිසා. right හරි එහෙමනම් මම මේ අඩුම වෙසෙසි බිටුව වැඩිම වෙසෙසි බිටුවට අදාළව තව පුංචි උදාහරණයක් කියන්න මෙන්න මේ වගේ කෙනෙකුත් 0.02 කියලා අරගත්තොත් තපරකින් ළමයි ඔව් sorry එතකොට 0.025 කියන එකේ වැඩිම සහ අඩුම වෙසෙසි බිටු ගැන අපි කල්පනා කරොත් මෙතන ටිකක් විශේෂයි මෙයා තමයි වැඩිම වෙසෙසි අංකය වෙන්නේ මොකද මෙයාගේ පූර්ණ සංඛ්‍යා පැත්ත බිඳුව නිසා මෙයා තමයි අඩුම වෙසෙසි අංකය බවට පත් වෙන්නේ right හරි අපි මේක පොඩ්ඩක් නෝට් කරගමු right මාතෘකාව දාගන්න අඩුම වෙසෙසි අංකය හා වැඩිම වෙසෙසි අංකය හරි මුලින්ම ලියා ගන්න කලින් පැහැදිලිද ළමයි අපි කතා කරපු දේ ඔව් ළමයි පැහැදිලිද
ළමයි මාව පැහැදිලිව ඇහෙනව නේද ඔය පැත්තට? right right okay right okay හරි මේ ටික ලියාගමුටක් ගාලා හරි රුසිර ආයසරයක් කියන්න ඕනේද? right මේ ඔයගොල්ලෝ ලියා ගන්න අතරතුරේම අහගන්න අපි කතා කරේ අඩුම වෙසෙසි අංකය නැත්නම් ඔකට සංඛ්‍යා අංකය කියලාත් කියනවා වැඩිම වෙසෙසි අංකය කියන concept එක ගැන ඕනම අංකයක් දුන්නම ඒ අංකය දශම සහිත අංකයක් නම් පූර්ණ සංඛ්‍යා පැත්තට අංක තියෙනවා නම් මේ පින්තූරේ තියෙන විදිහට වැඩිම වෙසෙසි අංකය වෙන්නේ වම් අත පැත්තේ බිඳුව නොවන අගය right ඊළඟට අඩුම වෙසෙසි අංකය වෙන්නේ දශම තිතට පසු දකුණු අත පැත්තේ බිඳුව නොවන අගය. ඒ තමයි දශම සංඛ්‍යාවක් කරගත්තා. පූර්ණ සංඛ්‍යා ගත්තොත් පූර්ණ සංඛ්‍යාවල කලින් තිබ්බ විදිහමයි වැඩිම වෙසෙසි අංකය වෙන්නේ වම් අත පැත්තේ බිඳුව නොවන අගය. හැබැයි පූර්ණ සංඛ්‍යාවක විතරක් අඩුම වෙසෙසි අංකය කියලා කියන්නේ දකුණු අත පැත්තේ කෙළවරේම තියෙන අගය. ඒක බිඳුවද වෙන අගයක්ද කියන එක ගැටලුවක් නැහැ. ඒ සංකේතය තමයි වැඩිම වෙසෙසි අංකය කියලා අරගන්න. පූර්ණ සංඛ්‍යාවක විතරක් ගන්නකොට. එන් දශම රහිත සංඛ්‍යාව. ඊළඟට ඔය concept එකම අපිට උවමනා වෙනවා මේ binary number එක ද්විමේ සංඛ්‍යාවක තියෙන මේ අඩුම වෙසෙසි අංකය වැඩිම වෙසෙසි අංකය අඳුන ගන්න. ඒ ද්විමේ සංඛ්‍යාවක් වුණාම මේක ද්විමේ කියලා ඉන්ඩිකේට් කරගන්න. ද්විමේ සංඛ්‍යාවක් වුණාම එතනදී වැඩිම වෙසෙසි අංකය තෝරන්නේ කලින් විදිහටමයි. පූර්ණ සංඛ්‍යාවක් වුණොත් ඒ විදිහට දශමයේ සංඛ්‍යාවක් වුණොත් කලින් කියපු විදිහටමයි. නමුත් මේ බයිනරි නම්බර් එකක් නිසා ද්විමේ සංඛ්‍යාවක් නිසා වැඩිම වෙසෙසි අංකය කියන එක වැඩිම වෙසෙසි බිටුව කියලා තමයි රිෆර් කරන්නේ. right most significant bit අඩුම එක්කෙනා අඩුම වෙසෙසි සංඛ්‍යාංක නෙවෙයි අඩුම වෙසෙසි බිටුව කියලා තමයි ඉන්ඩිකේට් කරන්නේ. හරි පැහැදිලිද ඇහුන්නේ නැති අයට? right හරි ටක් ගාලා ලියාගමු අපි. අද මේ දේවල් ටික අපි කතා බහ කරලා ඉවරයක් කරගන්න ඕන ළමයි.
මං ස්ක්‍රීන් එක හිමින් හිමින් උඩට ගන්නව ළමයි.
හරි ළමයි ඉවරද? තාම අඳින කෙනෙක් ඉන්නවද? right එහෙනම් ඉස්සරහට යමු. හරි දැන් මේක කතා බහ කරේ අපේ දැන් මේ ලකුණුවත් නිරූපණයට මේ වැඩේ උවමනා වෙන නිසා. right එතකොට අපි ලකුණුවත් නිරූපණය ඇතුලේ කතා කරන concepts තුනක් තියෙනවා. right එතකොට මේ concept තුන හොඳට ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ. පළවෙනි එක්කෙනා තමයි අපි කියනවා sin magnitude ආකාරය කියලා. ඔයගලන්ගේ ටියුට් එකෙත් මුලින්ම කතා බහ කරලා තියෙන්නේ යා. right sin magnitude ආකාරය. අපි දැන් මෙතන කතා කරන්නේ ලකුණුවත් නිරූපණය මේක අපි බිටු 8 කියලාම අරගමු. බිටු 8 ලකුණුවත් නිරූපණය. බිටු 8ක ලකුණුවත් නිරූපණය. එතකොට මෙතන අපි පාවිච්චි කරන ක්‍රම තුන තමයි එකක් තමයි sin magnitude ආකාරය. right ඊළඟට ඊළඟ වර්ගය තමයි එකෙහි අනුපූර්ණ ආකාරය. ඊළඟ ආකාරය තමයි දෙකෙහි අනුපූර්ණ ආකාරය. right එතකොට මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ones complement ආකාරය කියලා. මෙයාට අපි කියනවා twos complement ආකාරය කියලා. මේ ආකාර තුන පාවිච්චි කරලා අපේ උවමනාව මොකක්ද? ධන සහ ඍණ සංඛ්‍යා නිරූපණය කර ගැනීම. එතකොට මම මෙතන උදාහරණ ගන්නවා. දැන් පොතේ මම ටියුට් එකේ දීලා තියෙන උදාහරණේ 43 කියන අගය. ඒක ඕගොල්ලෝ කියව ගන්න. ඒක කියව ගන්නකොට ඕගලන්ට අමතර දැනුම්කුත් එකතු වෙයි. මම මෙතන අරගන්නවා 24 ධන 24 කියන අගයයි ඍණ 24 කියන අගයයි නිරූපණය කරගන්න ආකාරය ගැන කතා කරා. right දැන් මේක හොඳට අහගෙන ඉන්න. මේ තුන් දෙනා මම මේ එකට ලිව්වෙත් මේ කම්පැරිසන් එකට ඕගලන්ට එක තැන බලන්න පුළුවන් වෙන්න. මේ sin magnitude ආකාරයේදී එයා සිද්ධ කරන දේ තමයි නැත්නම් මැනේජ් කරගන්න දේ තමයි අපරාගෙන ළමයි right sin magnitude ආකාරයේදී ළමයි අපි මැනේජ් කරන්නේ බිටු 8ක්. අපි දැන් බිටු 8ක ලකුණුවත් නිරූපණය කියන එකනේ කතා කරේ. එතකොට අපි මෙතන බිටු 8ක් අරගන්නවා අංකයක් නිරූපණය කරන්න. right අපි ඒකට කොටු 8ක් නිර්මාණය කරගමු. ඔව්
මේකේ මේ sin magnitude ආකාරයේදී වෙන්නේ මෙන්න මේ අවසාන most significant bit එකේ ඉන්න කෙනා. මෙයාව පාවිච්චි කරනවා අපි ලකුණ නිරූපණය කරගන්න. මොකද්ද ලකුණ කියන්නේ? මේ ධන හෝ ඍණ බව. right? ධන හෝ ඍණ බව. right? එතකොට මේ 24 කියන එක්කෙනා අපිට නිරූපණය කරන්න කිව්වොත් අපි පාවිච්චි කරනවා මෙතන ස්ථානීය අගයන් ටික 1 2 4 8 16 32 64 මම 128 ලියන්න යන්නේ මොකද එයා අපිට පාවිච්චි කරන්න වෙන්නේ ධන ඍණ බව පෙන්වන්න. ඒ නිසා සංඛ්‍යාව පාවිච්චි කරන්න සංඛ්‍යාව නිරූපණය කරන්නත් පාවිච්චි කරන්නේ බිටු 7යි. එතකොට මේකේ 24 හැදෙන්නේ කොහොමද? මේකේ 24 හදන්න පුළුවන් කොහොමද? 16යි 8යි එකතු කරාම 24ක් හැදෙනවා. ඒක නිසා මේ පැත්ත බිඳුව වැටෙනවා. මේ ඉස්සරහ ටික පිරෙන්න ඕනේ. ඒ ටික වැටෙන්නේ බිඳුව. දැන් මෙයා මේ ධන සංඛ්‍යාවක් නිසා ධන සංඛ්‍යාව නිරූපණය කරන්නත් අපි පාවිච්චි කරන්නේ බිඳුවක්. දැන් ඍණ සංඛ්‍යාව නිරූපණය කරන්න කිව්වොත් මේකෙන් ඍණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ මෙන්න මේ විදිහට. ඍණ සංඛ්‍යාවලත් අපි බිටු 8ක්ම ගමු. right? එතකොට ඍණ 24 නිරූපණය කරන්නත් පාවිච්චි වෙන්නේ ධන 24 නිරූපණය වෙච්ච විදිහමයි. කියන්නේ 24 කියන සංඛ්‍යාව චේන්ජ් වෙන්නේ නැහැ. හැබැයි ඍණ සංඛ්‍යාවක් කියන එක නිරූපණය කරන්න මෙයා මෙතන එක පාවිච්චි කරනවා. right? එතකොට වැඩිම වෙසෙසි බිටුව පාවිච්චි වෙනවා ලකුණ නිරූපණය කරගන්න. ලකුණට අමතරව ඉතිරි බිටු 7 පාවිච්චි වෙනවා සංඛ්‍යාව නිරූපණය කරගන්න. පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද? ළමයි වැඩේ පැහැදිලිද? හරි. එතකොට මේ එකෙහි අනුපූර්ණ ආකාරයේදී අපි බිටු 8ම පාවිච්චි කරනවා යම් අගයක් නිරූපණය කරන්න. හැබැයි ඒකෙන් බිටු 8ම පාවිච්චි කරනවා කියලා කිව්වට සංඛ්‍යාව නිරූපණය කරන්න සලකන්නේ බිටු 7ක් විතරයි. right? ඒ කියන්නේ ධන 24 කියන අගය අපි නිරූපණය කරනවා මේ විදිහට. බිංදු 3යි කලින් විදිහමයි 1 2යි බිංදු 3යි. එතකොට මෙතනදී
මෙන්න මේ අවසාන කෙනා එහෙමත් නැත්නම් most significant bit එක පාවිච්චි කරනවා ආයසරයක් ලකුණ නිරූපණය කරගන්න. හැබැයි මෙතනදී මේ අපි අර sin magnitude වල පාවිච්චි කරා වගේ මේ ධන නිසා බිඳුව දැමීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. බිටු 7ක් විතරක් පාවිච්චි කරලා අගයක් ලියනවා. ධන සංඛ්‍යාවක් ලියනකොට නිකම්ම වම් අත පැත්තේ කෙළවරේ කෙනා බිඳුව කියලා පිරෙනවා. right? එතකොට මේක එකෙහි අනුපූරණය කරනකොට විශේෂත්වයක් කරනවා. විශේෂ දෙයක් වෙනවා. ඒ විශේෂ දේ තමයි මේ ඍණ සංඛ්‍යාවක් එකෙහි අනුපූර්ණය කරනකොට. දැන් මේ ධන සංඛ්‍යාව එකෙහි අනුපූර්ණය කියලා කියන්නේ ඕකම තමයි. ඍණ සංඛ්‍යාවක් එකෙහි අනුපූර්ණය කරනකොට මුලින්ම කරගන්න විදිහ තමයි ධන සංඛ්‍යාව ලියනවා. මුලින් ලියනවා ධන 24. එතකොට ධන 24 ලියවෙන්නේ කොහොමද? මේ උඩ ලියවිච්ච විදිහටම බිටු 8කින්. right? එතකොට බිංදු 3යි 1 2යි 0.3. ඔය ධන 24. එතකොට ඍණ 24 ලියන්න නම් අපි එකෙහි අනුපූර්ණ අවස්ථාවේදී කරන්නේ මෙයාට මේ තියෙන 1 සහ බිංදු තියෙන ප්‍රමාණය හරියට මේගොල්ලන්ගේ විරුද්ධ සංඛ්‍යාවට පරිවර්තනය කරනවා. එතකොට ඊළඟට කරන දේ තමයි මේ බිංදුව 1 කියලා ලියනවා. මේ බිංදුවත් 1 කියලා ලියනවා. මේ බිංදුව 1 කියලා ලියනවා. මේ 1 බිංදුව කියලා ලියනවා. මේ 1 බිංදුව කියලා ලියනවා. මේක 1 කියලා ලියනවා. මේකත් 1 කියලා ලියනවා. මේකත් 1 කියලා ලියනවා. එතකොට මේකේ මෙන්න මේ කෙළවරේ ඉන්න කෙනා 1 ලැබීම අපි කියනවා ඍණ සංඛ්‍යාවක් නිරූපණය කිරීමට පාවිච්චි කරනවා කියන එක. right? දැන් අර කලින් අවස්ථාවේදී වගේ අපි ඍණ නම් 1 දාලා තීරණය කරේ නැහැ. ධන සංඛ්‍යාව ලිව්වා. ඊට පස්සේ මෙතනින් නිරූපණය කරා එකෙහි අනුපූරණය. right? එතකොට මෙතනින් දැන් මේ ධන 24 තමයි මෙයා මෙතන නිරූපණය කරන්නේ. මෙතනින් නිරූපණය වෙන්නේ ඍණ 24. right? මෙතනින් නිරූපණය වෙන්නේ ඍණ 24. හරි. එකේ අනුපූරණය පැහැදිලිද? ධන සංඛ්‍යාවේ කිසි වෙනසක් නැහැ. අර ලකුණුවත් ක්‍රමයේ නිරූපණය වෙච්ච විදිහම තමයි. නමුත් ඒවා කොටස් වෙනස්. වැඩිම වෙසසි පිටුවෙන් මොකද්ද පේන්නේ කියන එක නැත්තම් තීරණය වෙන්නේ කියන එක අනුව ඊළඟට ඍණ සංඛ්‍යාවක් ලියනකොට කතාබහ වෙනස් වෙනවා. sin magnitude එකේ කරේ වැඩිම වෙසසි පිටුව 1 කියලා දැම්මා. ඉතිරි ටිකෙන් ධන සංඛ්‍යාව නිරූපණය කරා. එතකොට ඒක ඍණ සංඛ්‍යාවක් කියලා අරගත්තා. එකෙහි අනුපූරණයේදී ධන සංඛ්‍යාව ලියලා එකෙහි අනුපූරණය කියන ක්‍රියාවලිය සිද්ධ කරා. එකෙහි අනුපූර්ණ කරනවා කියලා කියන්නේ බිංදුව 1 බවටත් 1 බිංදුව බවට පරිවර්තනය කිරීම. හරි. පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද?
right. හරි. ඊළඟට අපි කතා කරනවා දෙකෙහි අනුපූර්ණ අවස්ථා. right. එතකොට දෙකෙහි අනුපූර්ණ අවස්ථාවේ ආයත් වතාවක් ධන සංඛ්‍යාව නිරූපණය කරන්න කිසිම වෙනසක් නැහැ. පිටුවට පාවිච්චි කරලා මේ ආකාරයටමයි නිරූපණය කරන්න තියෙන්නේ. හැබැයි මේ එකෙහි අනුපූර්ණයේ sin magnitude එකේ තිබ්බ අඩුපාඩුවක් මේ දෙකෙහි අනුපූර්ණයේ මග හැරෙනවා. අඩුපාඩුව තමයි ඕගොල්ලෝ නිකමට හිතුවොත් මේ sin magnitude ආකාරයෙන් බිඳුව නිරූපණය කරගන්නේ කොහොමද කියලා. sin magnitude බිඳුව නිරූපණය කරන්න කිව්වොත් sin magnitude ආකාරයෙන් ඕගලන්ට බිඳු දෙකක් නිරූපණය කරන්න පුළුවන්. නේද? මෙයාට ධන බිඳුව කියන්න පුළුවන්. ඍණ බිඳුවකුත් නිරූපණය කරන්න පුළුවන්. මෙතනට එක දාලා ඔය විදිහට ඍණ බිඳුවක් නිරූපණය කරන්න පුළුවන්. නමුත් ගණිතයේදී ඕගලන්ට මේ concept එකක් හම්බෙන්නේ නැහැ. බිඳුවට ධන හෝ ඍණ තත්ත්වයක් අපි දීලා නැහැ. right, බිඳුව කියලා කියන්නේ ධන හා ඍණ සංඛ්‍යා වෙන් කරන මාජින් එක සීමාව. ඒක නිසා මේක මේ ගණිතයට අදාළව මේ බිඳුව නිරූපණය වීම ධන හා ඍණාගයන් වලින් පොඩි පොඩි ගැටලු මතු කරන්න සිද්ධ වුණා. දැන් අපි මේ එකෙහි අනුපූර්ණය පැත්ත අරගත්තා. ධන බිඳුව කියන්නේ අපි මේ කතා කරපු විදිහටම බිඳුවට. එතකොට ඍණ බිඳුව මට මෙතනට අරගන්න ගියොත් කියන්නේ වන්ස් කම්ප්ලිමන්ට් ආකාරයට අරගන්න ගියොත් මගේ එන්නේ එකේවම 8ක්. right. මොකද බිඳුව එක බවට පත් කරනවනේ. ඍණ බිඳුවට එන්නේ එකේවම 8ක්. ඒතර එතනත් ගැටලු සහගතයි. right. එතකොට ඔන්න ඔය තියෙන ගැටලු සහගත ගතිය නැති කරගන්න තමයි මේ 2's complement කියන එක නා ප්‍රොපෝස් වෙන්නේ. 2's complement එකේ ධන සංඛ්‍යාවක් කියලා කියන්නේ කලින් විදිහමයි. කිසි වෙනසක් නැහැ. ඔය විදිහට නිරූපණය කරනවා. මෙතනදී වැදගත් දෙයක් වෙනවා. කලින් අවස්ථා දෙකේම සංඛ්‍යාව නිරූපණය කරන්න පාවිච්චි කරේ පිටු 7යි. right. එතකොට ඒ පිටු 7 ඇතුළත රේන්ජ් එකෙන් තමයි එයාට සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. right. ඒ කියන්නේ 0.127යි අතර. දෙකෙහි අනුපූර්ණයේදී පිටු 8ම පාවිච්චි කරන්න පුළුවන් සංඛ්‍යාව නිරූපණය කරන්න. දැන් දෙකෙහි අනුපූර්ණයේ ධන සංඛ්‍යාව ඒ විදිහමයි. ධන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. sin magnitude එකේවත් එකේ අනුපූර්ණයවත් දෙකේ අනුපූර්ණයවත් sin එක දෙන්න කියලා කියන වෙලාවක ධන ලකුණ නිරූපණය කරනවා කියන එක කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය විදිහටම නිරූපණය කරලා පෙන්නන්න තියෙනවා. 2's complement වල ඍණ ලකුණ අරගන්නකොට මේ එකේ අනුපූර්ණ අවස්ථාවම තමයි යන්නේ එක පියවරක් විතර වැඩි. right. එතකොට ධන 24 right. ධන 24 නිරූපණය කරගන්න පුළුවන් කලින් විදිහට. 0.3යි 1.2යි 0.3යි. ඊළඟට මම මේකේ ones complement අගය ගන්න ඕන.
right එතකොට මේකේ 8 දෙනාම එක බිංදු කරලා බිංදු එක බවට පත් වෙනවා. ඒ කියන්නේ 1 බිංදුව බිංදුව 1 කියන බවට පත් වෙනවා. ඒතර මේ තියෙන්නේ මොකද්ද? ones complement කරපු අගය. ඊළඟට කරන්නේ මොකක්ද? මේ එන උත්තරේට එකක් එකතු කරනවා. right එතකොට මේකට එන උත්තරයක් 0.1 1 2 දෙකෙන් බිංදුව එකක් ඉතිරි ආයි 1 මේ 1 2 දෙකෙන් බිංදුව ආයි එක ඉතිරි 1 2 දෙකෙන් බිංදුව ඔය විදිහට මැනේජ් වෙනවා right 0.1 right එතකොට මෙයාට තමයි අපි කියන්නේ 2's complement අගය කියලා. හරි පැහැදිලිද ළමයි? එතකොට මේ තියෙන්නේ 2's complement වලින් කවුද? ඍණ 24 කියලා නිරූපණය කරන කෙනා. හරි ළමයි පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද? ළමයි පැහැදිලිද මං කියන එක? කවිෂ්ක අන්තිම ටික කියලා කිව්වේ මේ 2's complement එකේද? දෙකෙහි අනුපූර්ණාකාරයේද? right අපි කරන්නේ සරල විදිහට ධන සංඛ්‍යාව නිරූපණය කරන්න ඕන නම් බොහොම සරලව ගිහිල්ලා ධන සංඛ්‍යාවක් නිරූපණය කරන එක. සාමාන්‍ය විදිහට බිට් පැටර්න් එකක් ලියලා ධන සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මෙතන වෙන්නේ ones complement කර මේ 2's complement අගය ගන්නකොට ඍණ සංඛ්‍යාවකට මුලින්ම අපි ඍණ සංඛ්‍යාවට දාල වෙන ධන සංඛ්‍යාවේ අගය ලියා ගන්නවා. ඒ ලියාගෙන එයාව ones complement කරනවා. right ones complement කරයින් පස්සේ එන උත්තරේට ones complement කරනවා කියන්නේ එක බිංදු බවට බිංදුවක බවට පරිවර්තනය කරනවා කියන එකනේ. ඊට පස්සේ එන 2's complement value එක ගන්න නම් ones complement value එකේ උත්තරයට එකක් එකතු කරනවා. එතකොට එනවා 2's complement value. right පැහැදිලිද? right එහෙනම් අපි මේක ටග් ගාලා ලියාගමු ළමයි. මේක පොඩි ෂෝට් නෝට් එකක් වෙයි ඕගලන්ට ones complement 2's complement අඳුන ගන්න. right මේක ටග් ගාලා අපි ලියාගමු. right ඉවරනා කියන්න ළමයි ටග් ගාලා.
ළමයි අපි ඉක්මන් කරමු. ළමයි ඉවර නම් කියන්න.
ළමයි ඉවරද? ළමයි ඉවරද? ළමයි තාම අඳින කවුරු හරි ඉන්නවද? අඳින කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න.
right. හරි. දුල්ෂාන් ඉවර කරගෙන ටක් ගාලා කියන්න. right. හරි. එවනම් අපි ඉස්සරහට යමු. දැන් මේ කතා බහ දැනගත්තයින් පස්සේ ඕගලන්ට ඕනම සංඛ්‍යාවක ධන හෝ ඍණ සංඛ්‍යාවක් මේ ක්‍රම තුනෙන් එකක් පාවිච්චි කරලා නිරූපණය කරන්න පුළුවන්. දැන් විභාගෙදි ගොඩාක් වෙලාවට ගැටලු වෙන්නේ යම් කිසි සංඛ්‍යාවක එකෙහි අනුපූර්ණ නිරූපණය මොකක්ද, දෙකෙහි අනුපූර්ණ නිරූපණය කුමක්ද එහෙම කියලා අහන්න. එතකොට ඒක දැන් ඕගලන්ට ක්ලියර් කරගන්න පුළුවන්. ධන හා ඍණ සංඛ්‍යාවල තියෙන වෙනස ඕගොල්ලෝ හරියට ඔලුවට දාගන්නවා නම්. right. ඊළඟට දැන් අපිට මෙතනට අදාළව කරන්න තියෙන ඊළඟ දේ තමයි මේ එකතු කිරීම අඩු කිරීම කියන දේවල්. විශේෂයෙන් අඩු කිරීම. දැන් එකතු කරන්න නම් අපි දන්නවනේ බයිනරි වලින්. අඩු කරනවා කියන එක එකතුවක් විදිහට සිද්ධ කරලා පෙන්නන්න මේ පිටු වටේ නිරූපණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. right. එතකොට ඒක කතා බහ කරනකොට කතාව මෙන්න මේ විදිහයි. right. මම ඒකේ මාතෘකාව ලියන්නම්. අඩු කිරීම එකතුවක් ලෙස නිරූපණය කිරීම. මොකද මේක ගැන ගොඩක් කට්ටිය කෙනෙක් මේක කරගන්න පුළුවන්, ගොඩක් අය මේක දන්නේ නැති නිසා මේ ගාන පටල ගන්නවා. මේක ගොඩක් ලොකු ලකුණු ප්‍රමාණයක් එකතු වෙන ගානක් නෙවෙයි. සාමාන්‍ය ලකුණු 3ක් 4ක් විතර එකතු වෙන තැනක්. නමුත් අපි හරියට කන්සන්ට්‍රේට් කරලා මේ වැඩේ කරගන්න ඕන. right. ඒතර උදාහරණයක් විදිහට මම අරගත්තොත් මේක පෙන්වන්න පුළුවන් අවස්ථා 4ක් තියෙනවා. right. මේ අවස්ථා 4 තමයි මෙන්න මේ විදිහට උදාහරණයක් විදිහට මම අරගත්තොත් 5 එකතු කිරීම 7 කියන එක. මේකවත් නිරූපණය කරන්න පුළුවන් ධන 5 එකතු කිරීම ධන 7 කියලා. right. ඊළඟට 5 අඩු කිරීම 7 කියන එක අපිට හදන්න පුළුවන් ධන 5 එකතු කිරීම ඍණ 7 කියලා. right. ඊළඟට ඍණ 5 ධන 7 කියන එක අපිට හදන්න පුළුවන් ඍණ 5 එකතු කිරීම ධන 7. right. එතකොට ඔය කියන
අඩු කිරීම ආකාර ටික. මෙන්න තව එක දෙයක් කියන්න බැරුණා. ඍණ 5 අඩු කිරීම ඍණ 7. ඒක අපි ලියන්න බලමු ඍණ 5 එකතු කිරීම ඍණ 7. right. දැන් අපිට තියෙන්නේ අපිට යම්කිසි ගාණක් දුන්නම මේ 2's complement වලින් කරන්න කියලා එකම දේ ඒක මෙන්න මේ විදිහට එකතු කිරීමක් විදිහට හදාගන්න එක. right. ඕනම සුළු කිරීමක් පාඩ දෙන්න පුළුවන් ඒක මේ විදිහට හදාගන්න. right. ඒ හදාගත්තයින් පස්සේ හරි ලේසි. ඔයාලට තියෙන ධන 5 නිරූපණය කරනවා, ධන 7 නිරූපණය කරනවා. ඒ දෙන්නගේ එකතුව තමයි 5 එකතු කිරීම 7 කියලා ඔයාලට අවුට්පුට් කරන්න පුළුවන් වෙන්නේ. right. එතකොට 5 අඩු කිරීම 7 කියන එක ධන 5 උගන්වනවා. ඒ වගේම ඍණ 7 වෙනම උගන්වනවා ධන සංඛ්‍යාව විදිහට ලියාගන්න. ඒ දෙක එකතු වුණාම 5 ඍණ 7 කියන වැඩේ කරගන්න පුළුවන්. right. මම දැන් උදාහරණයක් විදිහට ඍණ 5 ධන 7 යන සුළු කිරීම ඒ අනුපූර්ණ සුළු කිරීම දෙකේ අනුපූර්ණ ආකාරයෙන් පෙන්වන්න. right. එතකොට දැන් ඍණ 5 එකතු කිරීම ධන 7 කියන එක ඒගොල්ලන්ට ලියා ගන්න පුළුවන් ඍණ 5 එකතු කිරීම ධන 7 කියලා. right. එතකොට අපි දැන් දන්නවා ඍණ 5 කොහොමද නිරූපණය කරන්න කියලා. මේ උඩ කතා කරපු විදිහටමයි. right. ඊළඟට අපි දන්නවා ධන 7 කොහොමද නිරූපණය කරන්න කියලා. ඊට පස්සේ ඒ දෙක එකතු කරන්න තියෙනවා. right. එතකොට මේක අනිත් උදාහරණ විදිහට හිතුවොත් අපිට ඍණ 5 හදාගන්න මුලින් ධන 5 හදාගන්න ඕනේ. ධන 5 කියන කෙනා අපිට හදන්න පුළුවන් 4යි 1යි ඉතිරි කරාම ඉතිරි ටික ඔය විදිහට අපිට පුරවන්න පුළුවන්. ධන 5. දැන් මේක ඍණ 5 ගන්න දෙකෙහි අනුපූර්ණ ආකාරයෙන් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම මෙයාව එක බිංදු සහ බිංදුවක බවට පරිවර්තනය වෙනවා. right. එතකොට මේක කන්වර්ට් වෙනවා එකෙහි අනුපූර්ණයට බිංදුවයි 1යි බිංදුවයි 1යි 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 1. right. ඔය තමයි එකේ අනුපූර්ණය. ඊපස්සේ දෙකේ අනුපූර්ණය කරන්න අවශ්‍ය නම් මේකට එකක් එකතු කරනවා. එතකොට තියෙන්නේ එකේ අනුපූර්ණයට යන්න තියෙන දෙකේ අනුපූර්ණයට යන්න තියෙන අපිට කරන්න ඕනේ එකක් එකතු කරගන්න. එතකොට ඒක අපිට එනවා දෙකෙහි අනුපූර්ණය. එතකොට උත්තරේ එනවා එකේ ඒවා 4යි 0 1 0. sorry 0 1 0 නෙවෙයි බිංදුවට එකතු කරනවා මේකයි. හර විදියට ගත්තොත් ඇත්තටම අපි දකුණු අත පැත්තේ ඉඳලා එකතු කරගෙන යන්න ඕනේ බිංදුවයි 1යි 1යි මේකට මොකුත් නැහැ ඒ නිසා බිංදුවයි මෙතන බිංදුවයි එකේ ඒවා 4යි කියලා.
right so මේ තමයි දෙකෙහි අනුපූර්ණ අවස්ථාව right දැන් එතකොට මේකෙන් ඉන්ඩිකේට් වෙන්නේ ඍණ 5 කියන එක නේ right එතකොට ධන 7 ලියා ගන්න ඕනොත් ඇති දෙයක් නෑ නේද 7 ලියන්නේ කීව තුනකින් ධන 7 ලියනවා 0.5 right එතකොට මෙයා ඍණ ඔව් මේක ගමුත් ධන 7 නිරූපණය right එතකොට දැන් ධන 5 එකතු කිරීම ඍණ 7 sorry ඍණ 5 එකතු කිරීම ධන 7 එතකොට ඔතනදී දැන් අපි ඍණ 5 කියන එක නිරූපණය කරගත්ත ධන 7ත් නිරූපණය කරගත්ත දැන් මේ දෙන්නම එකතු කරන්න විතරයි තියෙන්නේ එහෙනම් මම මෙතනට ලියා ගන්නවා ඉක්වේෂන්ස් ටික මෙතන අපිට එක බිඳුවක් අඩු වෙලා තියෙනවා නේද right එතකොට ඍණ 5 මෙතන මෙහෙම ලියාගත්තා මෙන්න ධන 7 මේක ඍණ 5 මේක ධන 7 දැන් මේ දෙක එකතු කරාම ඔයගලන්ට උත්තර එනවා 1 1 2 2කට 2 එකවල 1 ඉතුරු බිඳුවයි මෙතන 3යි 3ට 2 එකවල 1යි ඉතිරි බිඳුවයි ඒ වගේම මෙතන එකතුවේ right අපි එකතු කිරීමේදී ඉතිරි අගයන් ටිකක් දාගෙන මම ඒක ඔයාලට පැහැදිලි වෙයි වෙන පාඩකකින් ඉන්න 1 1 එකතු කරාම 2යි 2ට 2 කොටවල් 1යි ඉතුරු බිඳුවයි 1ව 3ක් එකතු කරාම 3යි 3ට 2 කොටවල් 1යි ඉතිරි 1යි 1 1 2යි 2ට 2 කොටවල් 1යි ඉතිරි බිඳුවයි එතකොට ওই විදිහට 1 1 2යි හැදෙනවා 2ට 2 කොටවල් 1යි ඉතිරි බිඳුවයි ආයත් 1 1යි මේ පැත්තට එනවා 1 ආවෙන් පස්සේ ආයත් බිඳුවයි 1ක් කියලනවා ඒක එකතු වුණාම ආයත් බිඳුවයි 1ක් කියලනවා ඒකට බිඳුව කියලනවා ඊට පස්සේ එකක් ඉතිරි වෙනවා ඒ එක ඉතිරි වෙන්නෙම මේ අවසාන කැල්කියුලේෂන් එකෙන් එළියට යන එක අපි ඔකට කියනවා කැරි බිට් එක කියලා right ඒතර දෙකෙහි අනුපූර්ණයෙන් නම් ඔයා ගණන් හදන්නේ ඔය කැරි බිට් එක ඔයාලට නොසලකා හරින්න පුළුවන් right නොසලකා හැරලා ඔයාගේ ගාන ෆයිනල් කරන්න පුළුවන් right ඒ ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ ඇවිල්ලා තියෙන උත්තරේ බිඳුවෙන් පටන් ගන්න. ඒ කියන්නේ අපිට එතනට සෙටල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධන සංඛ්‍යාවක් තමයි මෙතනදී මේ කතා බහ කරන්නේ බිඳුවෙන් පටන් ගන්න. ඊට පස්සේ බලන්න යාගේ අවසාන පැටර්න් එක 1 සහ බිඳුව තියෙන. ඊට කලින් ඔක්කොම බිඳු ටිකද තියෙන්නේ. එක බිඳුවෙන් නිරූපණය වෙන්නේ 2 කියන අගය. ඉතින් අපි ගණිතය අනුව දන්නවා ඍණ 5යි ධන 7යි එකතු වුණාම ලකුණු දශම 2යි sorry 2 කියන අගය තමයි උගලන්ට එන්නේ කියලා. හරි. කරපු විදිය පැහැදිලිද? අවුලමයි. කරපු විදිය පැහැදිලිද? right මේක ලියාගමුකෝ එහෙනම්
හරි මං හිමින් ස්ක්‍රීන් එක උඩට කරනවා ළමයි. එක්සැම්පල් එක තියෙන්නේ ඍණ 5 එකතු කිරීම 7 යන සුළු කිරීම දෙකෙහි අනුපූර්ණ ආකාරයෙන් පෙන්වන්න. හරි මේක අවසාන වෙනකන් ලියාගෙන අදට අපි සෙෂන් එක නතර කරමු. right අපි පන්තියේදී මේකට අදාළව තියෙන ගණන් ටිකක් හදමු අනිත් අයත් මතක් වෙන්නත් එක්ක. ඒකට ඒගොල්ලන්ටත් එක්ක පොඩි රිවිෂන් එකක් වෙයි. දෙකේ අනුපූර්ණයෙන් කොහොමද මේ ගණන් ටික හදාගන්නේ කියන එක. right ඒතර මේක ලියාගෙන ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ. right disconnect කරන කට්ටියට thank you very much. මම වීඩියෝ එක වෙබ් එකට දානවා. right ඉන්න කවිෂ්ක ඇතිද clearද? right leave වෙන අයට good night. අනිත් කට්ටිය ලියාගෙන leave වෙන්න. මම ඉන්නවා හැමෝම leave වෙනකම්.